පුතේ 7 වෙනි බිඩුව. මා හරි නේද? හරි. 7 වෙනි බිඩුවේ ගානකින් අපි බලන් ගමු වැඩේ. මුලින්ම යනවා අපි 70 ගානට. 7 වෙනි බිඩුවේ තියෙන 70 ගාන. හරි. රයිට්. ඒක නිකන් මුලින් අර තියරි කැල් ටිකක් වගේ අහලා තියෙනවා. ඒ ටික අමතක කරලා ඊටු ටික කියවගෙන යන්කෝ. හරි. කියවා ඉන්න පුතේ. හරි. තියරි කැල වගේ කැල ඕනේ නැහැ. මොනවද කියන්නේ? ඔක්සිජන් වායුව පුරවා ඇති ඍජු නලයක් එක් කෙළවරක් හොඳින් වසා ඇති අනෙක් කෙළවර කුඩා ස්පීකරයක් සවි කර ඇත. එක් කෙළවර හොඳින් වහලලු තියෙනවා. සංඛ්‍යා ජනකයක් මගින් ස්පීකරයෙන් හර්ට්ස් 4000ක ස්වරයක් නිකුත් කරාම 27 දී නලය තුල හටගන්නා ස්ථාවර තරංගයේ අනුයාත තීව්‍රතා 11ක් අතර පරතරය. අනුයාත උපරිම තීව්‍රතා 11ක් අතර පරතරය. 41.2 සෙනෙවිඳ බව හොයාගෙන. හරි මයික්‍රොෆෝනයක් පාවිච්චි කරලා හොයාගෙන. අනුයාත උපරිම තීව්‍රතා 11ක් අතර පරතරය හොයාගෙන තියෙනවා. ඔක්සිජන් වල අණුක භාරය ග්‍රෑම් 32යි මවුලයේ ග්‍රෑම් 32 හරිනම් සරත් වායු නියතය 8.3යි කියලා දීලා තියෙනවා. හරි. මුලින් අහනවා 27 දී ඔක්සිජන් වායු තුළ ධ්වනි ප්‍රවේගය සොයන්න කියලා කියනවා. රයිට්. ඔක්සිජන් වායු තුළ ධ්වනි ප්‍රවේගය. පොඩ්ඩක් කල්පනා කරමු. දැන් ධ්වනි ප්‍රවේගය කියන්න කිව්වම එකපාර මතක් වෙන්න පුළුවන් එකක් තමයි v සමානයි වර්ගමූලය ඇස්සේ ගැමා rt යට m. ගැමා rt යට m දාන්න ගියොත් එහෙම r නම් දීලා තියෙනවා එමුත් දීලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ගැමා එහෙම දීලා නැහැ නේ. හරි? ගැමා දීලා නැහැනේ. රයිට්. එහෙනම් ඒකෙන් යනවා වෙන්න බෑ. v සමානයි මූලය ඇස්සේ ගැමා rt යට m ගේ යනවා වෙන්න බෑ. එහෙනම් විකල්ප ක්‍රමයක් ඇති. කොහොමද ඕන තරංගයක වේගය හොයන්න v සමානයි f ලැම්බඩා දාන්න පුළුවන්. F කෙනෙක් අමුයෙම දෙනවනේ 4000 කියලා. F අමුයෙම දෙනවා 4000 කියලා ලැම්ඩා අමුයෙන් දීලා නැහැ. අමුයෙන් දීලා නැහැ. ඒක සරසලා වගේ තියෙන හංගලා තියෙන. පුතේ දැන් අපි ස්ථාර තරංගයක් මේ වගේ ඇඳගත්තොත් නලයක් තුල උපදින ස්ථාර තරංගයක් ඇඳගත්තොත් පුතේ කෙලවරක් සංවෘත එකක් නේ. හරි. දැනට නිකන් මෙහෙම හිතාතර කමක් නැහැ. උපරිම තීව්‍රතා ස්ථාන කියන්නේ මේවා කියලා. හරි. ප්‍රශ්පන්ද කියලා. හරි. උපරිම තීව්‍රතා ස්ථාන. එතකොට දුවේ අනුයාත උපරිම තීව්‍රතා ස්ථාන දෙකක් අතර පරතරය එක ලැම්ඩ එකක්ද? නැහැ. අනුයාත උපරිම තීව්‍රතා දෙකක් අතර පරතරය ලැම්ඩ බෙදීම 2යි. එතකොට පරතර ඒ වගේ උපරිම තීව්‍රතා ස්ථාන 11ක් කිව්වොත් උපරිම තීව්‍රතා ස්ථාන 11ක් කිව්වොත් ඔතන පරතර වල සෙට් වෙන්නේ කො 10යි පුතේ. මේවා 11ක් තියෙනවා කියන පරතර තියෙන්නේ 10යි. එතකොට මෙහෙම ගන්න පුළුවන් අපිට. ඕකේ ලැම්ඩා 1 කියලා ගමු. මොකද පස්සේ ඕකේ ලැම්ඩා ආයි වෙනස් කරන කතාවක් යනවා ඔය ප්‍රශ්නේ තුල. උපරිම තීව්‍ර ස්ථාන දෙකක් අතර පරතරය ලැම්ඩාගෙන් භාගයයි. ස්ථාන 11ක් කිව්වොත් පරතර වල තියෙන්නේ 10යි. ඒක තමයි 41.25යි කියලා කියන්නේ. එහෙනම් ලැම්ඩා එකට එන්න යන උත්තරේ මේක දෙගුණ කරා 82.5යි 10ෙන් බෙදුවා. 8.25යි සෙන්ටිමීටර්. හරි. දැන් v f ලැම්ඩා දාලා v1 කියලා ගමුකෝ ඒ වේගය නේද? 4000යි සංඛ්‍යාතය ලැම්ඩා කියන්නේ 8.25 c. හරි. බිංදු දෙකට බිංදු දෙක කැපලා මේක දැන් සුළු කරලා තියන්න. හරි. මුලින් ලියා ගන්න තුවේ මම කියන කරුණු ටික රෝමලක 1 දාලා 70 ගන්න රෝමලක 1. හරි. අනුයාත උපරිම තීව්‍ර ස්ථාන දෙකක් අතර පරතරය අනුයාත උපරිම තීව්‍ර ස්ථාන දෙකක් අතර පරතරය අනුයාත උපරිම තීව්‍ර ස්ථාන දෙකක් අතර පරතරය සමානයි ලැම්ඩා බෙදීම 2යි. හරි. ඔන්න ලැම්ඩා 1 කිව්වත් කමක් නැහැ. අනුයාත උපරිම තීව්‍ර ස්ථාන 11ක් අතර පරතරය අනුයාත උපරිම තීව්‍ර ස්ථාන 11ක් අතර පරතරය හරි
පුතේ පරතරේ සලකා කියලා ලියන්නකෝ. සලකා ලැම්ඩා 1 බෙදීම 2 ගුණ කරනවා 10න් ලැම්ඩා 1 බෙදීම 2 ගුණ කරනවා 10න් ඒක සමාන කරනවා දුවේ 41.25ට. ලැම්ඩා 1 බෙදීම 2 ගුණ කරනවා 10න් සමාන කරනවා 41.25ට. right. දෙගුණ කරාම 82.5යි 82.5 10න් බෙදන්න ඕනේ දුව. 82.5 10න් බෙදන්න ඕනේ. එහෙනම් එනවා 8.25 සෙන්ටිමීටර්. 8.25 සෙන්ටිමීටර්. දැන් ලියන්න V sine f lambda කියන සූත්‍රය. හරි. V sine f lambda ලියන්න දුවේ. හරි. V එක කියලා ගමු. එතනදී දුනි වේගෙට V එක කියලා ලියන්න පුතාලා. F කෙනෙක් න 4000යි F කෙනෙක් න 4000යි ගුණ කරා දාලා lambda 8.25 යට 100යි. 8.25 යට 100යි. බිංදු දෙකක් කැපුවා. හරි 8.25 යට 100 බිංදු දෙකක් කැපුවා පුතේ 82.5 4 ගුණ කරලා තියන්න. 82.5 4 ගුණ කරමු. right ගුණ කරලා තියන්න පුතේ. 82.5 4 ගුණ කරලා තියන්න. 4 yes කීයද පුතේ එන්නේ 330යි ms ඍණයක. හරි එන ඒ වෙලේ උෂ්ණත්වය ඒ කියන උෂ්ණත්වයේ ධ්වනි වේගය තිබිලා තියෙන 330 ms ඍණයක. හරි යන දෙවෙනි කොටස ළමයි දෙවන්නට ය. උෂ්ණත්වය 100 දක්වා වැඩි කරාම ධ්වනි වේගය කීයද? දැන් ඒ වෙලේ උෂ්ණත්වය තිබුණේ කීයද? ප්‍රශ්න කියලා බලන ආයසරක් අපිට ඒක highlight උන්නේ නැහැ. ඒ වෙලේ උෂ්ණත්වය තිබුණා කියන්නේ සෙල්සියස් 27 දී. අන්න සෙල්සියස් 27 දී ධ්වනි වේගය දන්නවා. 27 ධ්වනි වේගය දන්නවා. සෙල්සියස් 100 දී ධ්වනි වේගය හොයා ගන්න ඕනේ. මොකෝ කරන්නේ? අර ධ්වනි වේගවල දෙකක් උෂ්ණත්වවල දෙකක් අතර සම්බන්ධය මෙන්න මෙහෙම ලියුවා මතකද පුතේ? V1 යට V2 සමාන මූලය ASCII T1 යට T2 කියලා. මතකද? හරි? එතන එක ධ්වනි වේගය දන්නවා 330යි ඊළඟ ධ්වනි වේගය දන්නේ නැහැ. 330ට අදාළ උෂ්ණත්වය සෙල්සියස් 27යි. සෙල්සියස් 27 කියන්නේ කෙල්වින් නම් 300. 300 කෙල්වින්. බෙදන්න ඕනේ දැන් උෂ්ණත්වය තියෙන සෙල්සියස් 100. 273ක් එකතු කරාම කෙල්වින් 373. 373. හරිද? නෑ මූලය ලියන්න බෑ. මේ ධ්වනි වේගයට අදාළ උෂ්ණ සෙල්සියස් 27 කෙල්වින් 300. ධ්වනි වේගය හොයන්න ඕනේ සෙල්සියස් 100 දී කෙල්වින් නම් 373 දී. දැන් මේක වර්ග කරලා හරස් ගුණ කරලා සුළු කරලා වර්ග කරන්නේ නැතුව වර්ග කරන්න මොකද වර්ග කරමු වර්ග වෙනවනේ. ආයි වර්ගමූලය ගන්න වෙනවනේ. නැහැ. V2 උක්ත කරන්න මේක උඩට යනවා මේක පල්ලෙහාට එනවා. හරි. සුළු කිරින් කරමු නැත්නම් ඕකේ හරීම මේක දැනෙන්නේ නැහැ පුතේ. right. රොමලකන් දෙක දාගන්න. V1 යට V2 සමානයි මූලය ASCII T1 යට D2. හරි. V1 යට V2 සමානයි වර්ගමූලය ASCII T1 යට D2. right. V1 කියන්නේ 330යි. හරි. V1 330යි. right. 330යි බෙදීම හොයන්න දිනක V2 330ට අදාළ උෂ්ණත්වය සෙල්සියස් 27 කෙල්වින් 300. කෙල්වින් 300. දැන් උෂ්ණත්වය සෙල්සියස් 100 කෙල්වින් 373. V2 උක්ත කරන්න යනකොට 373 උඩට යනවා 300 පල්ලෙහාට එනවා ඒකේ මූලය ගන්නවා. 373 උඩට 300 පල්ලෙහාට එහි මූලය. right. පුතේ සුළු කිරින් කරමු.
ඔය සුරු කරනවද? ආ ගෙන්න ගන්න හදන්නේ බලංගට. ඔයාලා මේ ලඝු පොත් වලින් සුළු කරපළා කැල් වලින් සුළු කරලා පොළවේ ගහ ගන්න හදන්න එපා. දාන්නවනේ මට පේන්න බෑ කියලා. අපිට තිබිච්ච නැතිව උඹලා තියෙන්න ඕනෙත් නැහැ. පුතේ සුළු කරා කීයද? 68යි. නිකන් 68ක් ආවා. ධ්වනි වේගය 68ක් ආවා. අනිත් එක රත් වුණාම උෂ්ණත වැඩි වුණාම ධ්වනි වේගය වැඩි වෙලා නම් තියෙන්න ඕනේ. උත්තරේ එන්නේ නම් 368ක්. මොකද ඉස්සරම ධ්වනි වේගය 330ක් තිබුණා. දැන් රත් වුණාම ඊට වඩා වැඩි වෙනවනේ 368ක් තියෙන්න ඕනේ. හරි? 368යි ms ඍණ 1. දැන් මේ දුව එහෙම ගෙදර වැට හදලා තියෙනවා. දුව කියනවා ඒ උත්තරේ එනවා කියලා. දාගන්න. තාන්සුරු කරලා නැත්නම් දාගන්න උත්තරේ 368යි ms ඍණ 1 කියලා. right. ඊට පස්සේ තව කොටසක් තියෙනවා. ඊළඟ කොටසට යන ළමයි උෂ්ණත්වය ශේෂ 100 දක්වා වැඩි කරාම නලය තුල හටගන්න ස්ථාරතන උපරිම තීව්‍ර ස්ථාන 11කට පරතරය කීයද? උෂ්ණත්වය 100 වැඩි කරාම ධ්වනි වේගය 368ට වැඩි වුණානේ. ධ්වනි වේගය 368ට වැඩි වුණා. හැබැයි සංඛ්‍යාත 4000 වෙනස් වෙන්නේ නැහැ. නමුත් ධ්වනි වේගය වැඩි වෙච්ච හින්දා ලැම්ඩා වැඩි වෙනවා. ලැම්ඩා වැඩි වෙච්ච නිසා අර පරතරෙත් වැඩි වෙනවා. උපරිම තීව්‍ර ස්ථාන 11 පරතරය වැඩි වෙනවා. ලැම්ඩා වැඩි වුණා. දැන් එහෙනම් ඊළඟට කරන පළවෙනි පියවර මොකක් වෙන්න ඕනේද? උපරිම තීව්‍ර ස්ථාන 11 අතර පරතරය එකපාර හොයන්න බෑ. ඊට කලින් මොකද කරන් ඉන්න ඕනේ අපි? දැන් v සර f ලැම්ඩා දාලා අලුත් ලැම්ඩා හොයන් ඉන්න ඕනේ. මේ බලන්න v සමාන f ලැම්ඩා දාමු. v කියන එක නම් 368යි අලුත් එක, f කියන එක 4000යි, ලැම්ඩා 2 කියලා කියමු. එහෙනම් ලැම්ඩා 2 එන්න යන උත්තරේ පුතේ 368 බෙදීම 4000යි. හැබැයි මෙයා ms ඍණ 1 මෙයා හර්ට්ස්, මේ උත්තරේනේ මීටර වලින්. මීටර වලින් තියෙන එක ඕන නම් 100ෙන් ගුණ කරලා සෙන්ටිමීටර කරන්න පුළුවන්. බෙදුවම ඉන්නේ මීටර, 100ෙන් ගුණ කරලා ඒක සෙන්ටිමීටර කරන්න පුළුවන්. බිංදු දෙකර බිංදු දෙක කපලා ඔන්න ඔහොම දැන්ට තියන්න පුළුවන්. ඕනම් සුළු කරන්න නම් පුළුවන් ඉතින්. 36 4ෙන් බෙදුනම 9යි. 8 4ෙන් බෙදුනම 2යි. තව 10කින් බෙදුවම 9.2යි. ලැම්ඩා 2 අලුත් ලැම්ඩා පුතේ 9.2යි. ඉරි ගහන්නේ. අහන්නේ උපරිම තීව්‍ර ස්ථාන 11 පරතරයනේ පුතේ. ඕක දෙකෙන් බෙදලවා ගුණ කරනවා 10යි. උපරිම ස්ථාන දෙකක් අතර පරතර ලැම්ඩා බෙදීම 2යි. ඒ වගේ පරතරවල් 10යි. right. අලුත් ලැම්ඩා හරි ගස්සන් ඉන්න ළමයි. v සර f ලැම්ඩා දාන්න. හරි v සර f ලැම්ඩා දාද්දි පුතේ v 368 හරි v 368යි f කියන එක්කෙනා 4000යි ලැම්ඩා 2යි. v 368යි f කියන එක්කෙනා 4000යි ලැම්ඩා 2. ලැම්ඩා 2 උක්ත කරද්දී 4000න් බෙදනවා. 368 බෙදනවා 4000න් යලි 100ෙන් ගුණ කරනවා. 368 4000න් බෙදලා යලි 100ෙන් ගුණ කරනවා. හරි? ඉතින් මේ බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා. මේක බෙදුනම් පුතේ 10 නුත් බෙදුවම 9.2යි. 4 නුත් බෙදලා 10 නුත් බෙදුවා. ඉරි ගහන්නේ නැහැ. වෙලම ලියන්න පුතේ. හරි? උපරිම තීව්‍ර ස්ථාන 11 අතර පරතරය කියලා. උපරිම තීව්‍ර ස්ථාන 11 අතර පරතරය. උපරිම තීව්‍ර ස්ථාන 11 අතර පරතරය. පුතේ ඕක දෙකෙන් බෙදලා 10න් ගුණ කරන්න. 9.2 දෙකෙන් බෙදලා 10න් ගුණ කරන්න. හරි? 9.2 දෙකෙන් බෙදලා 10න් ගුණ කරන්න. හරි. පුතාලා 46යි. සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 46යි. යන හතරවෙනි කැලේට පුතේ. හතරවෙනි කොටස කියනවානේ ඔක්සිජන් වායුව සඳහා ඔක්සිජන් වායුව සලකා ප්‍රධාන විශිෂ්ටතාවදාර්ථ අතර අනුපාතය ගැම ගැම
දැන් මේකේ තියෙන උෂ්ණත්වවල් මෞලික ස්කන්ධවල් කැපිලාරි එහෙම ඔක්කොම දීලා ගැමත් අහනකොට දැනෙන්න ඕනේ ළමයාට අනිවාර්යෙන් මේකට දාන්න තමයි මේ ආරාධනා කරන්නේ. ආරාධනා කරන්නේ මේකට දාන්න. මේ දෙකම දීලා තිබුණා ගැම අහන්නේ VT. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔයා මේකට දාන්න ඕනේ 330ද 368ද? හරි සිංහල වීර දාන්න ඕනේ 330ද 368ද? අපිට දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන්. ඔයා හරි. දැන් කට්ටිය බලයි එහෙම වෙන්න බෑනේ සර්. 330 දාලා හැදුවම උත්තරේ වෙනයි 368ට දෙන උත්තරේ අනිවාර්ය වෙනස් වෙනවනේ කියලා. හරියට හරි පුතේ. ඔයාට 330 හරි 368 හරි කැමති එක ආදේශ කරන්න පුළුවන්. ආදේශ කරද්දී එහා පැත්තේ උෂ්ණත්වයට ඊට අදාළ හරි උෂ්ණත්වය දාන්න ඕනේ. ඔයා 330 දානවා නම් උෂ්ණත්වය දා ගන්න ඕනේ 300ට. 368 දාගෙන හදනවා නම් මෙතන දාන්න ඕනේ 373. ඔයාලා කියන්න කෝකටද ඔයගොල්ලෝ ලේසි? 330 දාමු 368 දාමු. පැහැදිලිව 330 ලේසිනේ සුරු කරන්න ගියත් නිකන් බැලු බැලමට නේ. වේගය 330යි ගැමා දන්නේ නැහැ. R කෙනෙක් න 8.3යි. උෂ්ණත්වය එතකොට 330 දාලා උෂ්ණත්වය කෙල්වින් 300යි. මෞලික ස්කන්ධ ඔක්සිජන් නේ 32යි. 32යි. 32 දාලා හරියන්නේ නැහැ. මවුලයට ග්‍රෑම් නේ 32 මවුලයට කිලෝග්‍රෑම් කරන් තව 10 රින් 3කින් ගුණ කරන්නත් ඕනේ. හරි. දැන් මට කියන්න මේක සුරු කරන්න යනකොට ගැම හොයන්න යනකොට වර්ග කරන්න ඕනේද නැද්ද? අනිවාර්යෙන් වර්ග කරන්න වෙනවා. මොකද හොයන්න ඉන්න කෙනා ඉන්නේ වර්ගමූලයක් ඇතුලේ නිසා. පැහැදිලි? රයිට්. හරි. මම එන්න බලන්න සුරු කිරීම කරගෙන යමු. ලියන්න v සමානයි වර්ගමූලය ASCII ගැම RT යට m කියලා. හරි. v සමාන මූලය ASCII ගැම RT යට m. හරි. දැන් මේ දුව හදපු දුවෙක් එහෙම ඉන්නවා. level 3 වල මොකද ඕනේ කිව්වේ? right.
හරි. පල්ලෙහාට ගිහලා බලද්දි සමහරුන්ගේ 1.1.5 තියෙන ළමයෙක් හිටියා. 1.3 ඉන්න ළමයෙක් හිටියා. 1.4 ඉන්න ළමයෙක් ඉන්නවා. ගෙදර වැට්ට කරපු දරුවෙක්ගෙන් ඇහුවම කියනවා ඒක සුළු කරාම 1.4 ආවේ කියලා. ගෙදර සුළු කරපුවා වඩා විශ්වාසනීයයිනේ. හරි මේවා හදිස්සියේ සුළු කරනවත් නෙවෙයිනේ. හරි මම බාර ගන්න ඒ උත්තර හරියටි කියලා දාගන්න ගැමා 1.4 කියලා දාගන්න. ගැමා 1.4යි. ඒකකයක් නැහැ ගැමානේ. රයිට්. හරි. ඊට පස්සේ අම්බුදේ 95 වෙනි ගානට මං සානා ලෙවල් 1 2 ගණන් නම් හරිම අඩු වෙන්නේ හදන්නේ. දැන් මේ ගෙදරට කරපු දුවෙක් ගෙන ඇහුවාම ලෙවල් 2 වල එහෙම අමාරු බැරි වේද ගානක් තිබුණාද කියලා එහෙම තිබිලත් නැහැ මොකවත්. හරි 95. ඒක ලෙවල් 3 ගානක්. හැබැයි ඒකත් දරුවා ඉල්ලුවේ නැහැ මම හිතලා හදන්නේ. සංවෘත නලයක විවෘත කෙළවර ඉදිරියේ සංඛ්‍යාත ජනකයකට සම්බන්ධ කරාලු කුඩා ස්පීකරයක්. එය ක්‍රියාත්මක කරනකොට අනුනාද වෙන අඩුම සංඛ්‍යාතය 200 හර්ට්ස්ලු. අනුනාද වෙන අඩුම සංඛ්‍යාතය කියලා අදහස් කරන්නේ කාවද පුතේ? අනුනාද වෙන අඩුම සංඛ්‍යාතය කියලා අදහස් කරන්නේ කාවද? මූලිකය. මූලිකනේ 200 හර්ට්ස් කියලා කියන්නේ. මේ නලයේම හරස් කර තියෙන 10 සෙනමි දිග වෙනත් විවෘත නලයක් ඒක පළමු නලයේ විවෘත කෙළවරට සම්බන්ධ කරාලු. ඒතර අනුනාද වෙන අඩුම සංඛ්‍යාතය පරීක්ෂා කරාම ඒක 160යිලු. හරිද? ආංශෝසන නොසලකයක තරම් කුඩායි උපකල්පනය කරා පළමු නලයේ දිග හා වාතයේ ධ්වනි ප්‍රවේගය හොයන්න කියලා කියනවා. හරි. දැන් අපේ දරුවන්ට මුලින් මතක් වෙන්න ඕනේ. හොඳට අහගන්න මේ තර්ක ටික හොඳට අහගන්න. සංවෘත නලයක් ගැන කියන්නේ මූලික ස්වරය ගැන කියන්නේ ආංශෝසන නොසලකා හරින්න කියලාත් කියනවා. එහෙනම් අපි මතක් කරගන්න සූත්‍රය F0 සමානයි V යට 4L කියන සූත්‍රය. පළවෙනි සැරේ මේකේ මූලිකයේ සංඛ්‍යා 200යිලු. ධ්වනි වේගය දන්නේ නැහැ. 4 වාරයක් දිග L කියලා ලියනවා. ආංශෝදන ගණන් ගන්න එපාලුනේ. 4 වාරයක් දිග L. ඊළඟ සැරේ අර තිබ්බ නලයට තව 10ක් දිග නල කැලක් ගැහුවලු. මේම තිබ්බ නලයට තව 10යි සෙනි දිග නල කැලක් ගැහුවලු. දැන් මූලිකය වෙනස් වුණා 160ට. සමාන V බෙදීම 4 ඉලක්කම කොහොමද තියෙනවා L ධන 0.1යි. ඒ පුතේ දැන් දිග ඉස්සර දිග ධන තව සෙන්ටිමීටර් 10ක් මීටර් 0.1ක්. ඒක අංක 2. හරිද පුතේ? දැන් ඉතින් බෙදන්න තියෙන්නේ. අහන්නකෝ. බෙදන එකේ අරමුණ මොකද්ද? ඒතර V අකුර කැපෙයි. 4 ඉලක්කම කැපෙයි. මේක උඩහට යනවා. ඕක හරස් ගුණ කළ සුරු කළ වාට L හොයන්න පුළුවන්. මං එනවා වටයක් බලන්න L හොයන්න පුළුවන්. ඒ එන L ගෙනල්ලා ධ්වනි වේගෙත් අහනවා. ඒ ආපු L ගෙනල්ලා ආයේ අංක 1ට ආදේශ කරලා සුරු කරලා V හොයන්න පුළුවන්. හරි? පටන්. F0 සමානයි V යට 4L කියලා ලියන්න. F0 සමානයි V යට 4L. හරි? F0 V යට 4L. එහෙනම් ලියන්න පුතේ පළවෙනි සැරේ 200 නේ මූලිකය. 200 සමානයි V බෙදීම 4L. 200 සමානයි V බෙදීම 4L. හරි. දැන් මේ නලයට තව 10ක් දිග නල කැලක් ගැහුවලුනේ. හරි. right. එතකොට පුතේ 160යි සංඛ්‍යාතය. 160 සමානයි V බෙදීම 4 වාරයක් වරහණක් අස්සේ L දාන 0.1. V බෙදීම 4 වාරයක් L දාන 0.1. හරි. ඕකේ. බෙදන්න බෙදලා සුළු කරලා V කැපිලා 4 කැපිලා හරස් ගුණ කිරීම ඔක්කොම කරලා සුළු කරලා L හොයා ගන්න පුළුවන්. L ගේ උත්තර ගෙනලා අංක 1 ආදේශ කරාම V හොයා ගන්නත් පුළුවන්. right දැන් සුරු කරපු අය බලමු. ගෙදරට සුරු කරු දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ මාතර අහන් ආවේ L කීයද ආයේ පුතේ? 0.4 මීටර. yes. සුළු කරගෙන ගියාම L ට එන්නේ 0.4 මීටර. ඒක ගිහිල්ලා අංක 1 ආදේශ කළා සුළු කරාම V දෙන උත්තරේ 320යි. හරි ms ඍණ 1. 320යි ms ඍණ 1යි. හරි? හරි?
L දශම එකක් එනවා විර 320ක් එනවා. right. දැන් යමු එහෙනම් පුතේ 96 වෙනි ගානට. ඒක ඇත්තට හොඳ ගානක්. සිරාවට හොඳයි. 96. පුතාලා මොනවද කියන්නේ 96? ඔන්න ටික වෙනස්. එක් කෙලවරක් සංවෘත වූ එක කෙලවරක් සංවෘත. right. okay. දිග 28ක් වෙච්ච සිලින්ඩරාකාර වූ නලයක විවෘත කෙළවර අසල 864ක සංඛ්‍යාදී උත් සරසුලක් නාද කරාලු. අනුනාදය ඇති වුණාලු. 864 සරසුලක් එක අනුනාද වුණාලු. හරි. ඒතොර අහනවා නලයේ වාතයේ කම්පන විදිය නිර්ණය කරන්න. කම්පන විදිය නිර්ණය කරන්න කියන්නේ මේක මේ කම්පනයේ මූලිකයෙන්ද පළමු ප්‍රධානෙන්ද දෙවෙනි ප්‍රධානෙන්ද කියන එක හොයාගන්න කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ අහනවා ඒ මදිවර ආංශෝදනය ගණනය කරන්න කියලාත් කියනවා. හරි. මේක සාමාන්‍යයෙන් අර නිකාංග සූත්‍ර දාලා එහෙම හදන්න නම් බැහැ තමයි. මේ ගාන ඔබ ගෙදර වැඩ try කරලා කරගන්න බැරුව නම් ඒක කිසිම අවුලක් නැහැ ඇත්තටම. එක එක විදි තියෙනවා. අර විද්ධිමත් ක්‍රමයක් කියලා එකක් මෙහෙම නම් කරන්න බෑ. මම නිකන් එක ක්‍රමයක් මේක කියලා දෙන්නම් කරන්න පුළුවන්. අපි නිකමට හොයමු ආංශෝදනයේ නොසලකා හැරලා ඔය නලයේ හටගන්න මූලිකය කීයද කියලා. හරි. මූලිකය ඒතර අයිඩියා ගන්න පුළුවන් වෙයිනේ අපිට. මූලිකය ගන්න යනකොට v කෙනෙක් කරන්න 340 දාන්න v 340 දාන්න බෙදීම 4 වාරයක් නලයේ දිග. ආංශය නොසලකා හැරලා හදන්නේ නලයේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර් 28යි. 28යි සෙන්ටිමීටර් ඒ කියන්නේ මීටර 28යි දහරින 2. අපේ දරුවෝ මට මේක සුරු කරලා දෙන්නකෝ. හරි? ලියා ගන්න පුතේ. ආන්ත ශෝධනයේ නොසලකා හැරිය විට ආංශෝදනයේ නොසලකා හැරිය විට null if not ආංශෝදනයේ නොසලකා හැරිය විට null if not ආංශෝදනයේ නොසලකා හැරිය විට null if not දාමු v/4l කියන එකට. හරි. right. පුතේ v/4l ට දාන්න v 340යි 4 වාරයක් දිග 28යි සෙන්ටිමීටර් 10 දෙකෙන් ගුණ කරලා ගන්න. පුතේ සුරු කරලා. හරි. මේ පුතාලා දෙන්නෙක් තහවුරු කරනවා මේ දුව තහවුරු කරනවා 303.5 හර්ට්ස් කියලා. 303.5 හර්ට්ස්. දාගන්න අනිත් අය පුතේ. 303.5 හර්ට්ස් ලු තුන්ගොල්ලත් තහවුරු කරානේ. හරි. දැන් මම කියන්නේ හොඳට අහගන්න. දැන් මම මේක හැදුවේ ආංශෝදනය නොසලකා හැරලානේ. නේද? හැබැයි ආංශෝදනයක් කීයක් හරි තියෙනවා ඔකට. ඒ ආංශෝදන හොයන්න කියලා පස්සේ කියනවා. ආංශෝදනයක් මේකට එකතු වුණාම එහෙනම් ඇත්තටම ඔගේ සංඛ්‍යාතයේ 303.5ට වඩා නම් ඇහෙන්නේ අඩුයි ඈ. ආංශෝදන කොට ඇඩ් කරලා හැදුවා නම් මේක 28ට වඩා වැඩි වෙනවනේ නේද? එහෙනම් ඇත්ත එක ඊට වඩා අඩුයි. හරි. එහෙනම් ඒක තුලේ තියාගන්න. හැබැයි මේ වෙලාවේ ඔක අනුනාද වුණාලු 864ක් එක්කලා. මම කරන්නේ 864 කියන එක චෙක් කරලා බලනවා 303.5ක් වගේ කී ගුණයක්ද කියලා. එතකොට නිකන් අපිට කී ගුණයක්ද ළඟින් යන්නේ කී ගුණයක්ද කියලා අනුව තීරණය කරන්න පුළුවන් මේක කීවෙනි ප්‍රසංවාදික. එතකොට අපි හිතේ තියාගන්න ඕනේ මේක ඇත්ත එක 303.5ම නෙමෙයි ඊට වඩා චුට්ටක් අඩුයි. එතකොට එන උත්තරේ මේක බෙදුවා වෙන උත්තරේම නෙමෙයි හරි උත්තරේ. ඊට වඩා චුට්ටක් වැඩි හරි උත්තරේ. හරි. කමන්නේ මේක බෙදලා මට දෙන්න කීය දෙන්න කියලා. බැලුවම නිකන් කියන්නත් පුළුවන්. 864 හර්ට්ස් කියන එක 303.5 හර්ට්ස් වලින් බෙදලා බලන්න පුතේ. 864 හර්ට්ස් කියන එක පුතේ 303.5 හර්ට්ස් වලින් බෙදලා බලන්න කී ගුණයක් වගේද සෙට් වෙන්නේ කියලා. 864 හර්ට්ස් කියන එක 303.5 හර්ට්ස් වලින් බෙදලා බලන්න.
හරි 864 හර්ට්ස් කෙනෙක් 303.5 කොහොමත් පුතේ 303 ඒවා දෙකක් ගත්තොත් 607යි නේ මේවා 604 වඩා වැඩි නේද තුන් ගුණය ගත්තොත් 910ක් වගේ ඉන්නේ නේ දැන් මේක ඇත්තරම එන්නේ 2 ගාන ගුණයක් එන්නේ ඒක වඩා බර දෙක පැත්තට තුන පැත්තට yes මට හරියට කවුරු හරි කියන්න පුතේ 2 කීය දෙන්නේ කියලා 2 කීයක් වගේ දෙන්නේ 8ක් වගේ 5යි කීයද එහෙම හදපුනේ එහෙම අනිතයි නෑ එහෙම නෙවෙයි හදලා බලන්න නැත්තේ හරි ඕකේ බෙදලා බලුවනේ නම් කීයක් වගේ කියලා දෙන්නේ දුව දැන් බෙදුවානේ කීයද 2.5යි හරියට 5යි 4 2.5යි 4 කිව්වොත් නම් කොහොමත් ඒක වට යන්න වෙන්නේ තුන් ගුණේ තමයි අනේක කෙලවරක් සංවෘත නලවල පුතේ දෙවෙනි ප්‍රසංවාද කියලා හට ගන්න නෑනේ නේද දෙවෙනි ප්‍රසංවාද හට ගන්න නෑනේ නේ කෙලවර සංවෘත නලවල ඉන්නේ පළමු ප්‍රසංවාදේ තුන්වෙනි ප්‍රසංවාදේ පස්වෙනි ප්‍රසංවාදේ එහෙමනේ යන්නේ එහෙනම් මේක අපිට ගණන් ගන්න වෙන්නේ කම්පන වෙන්නේ තුන්වෙනි ප්‍රසංවාදයෙන් ඒ කියන්නේ පළවෙනි උපරිතානේ රයිට් ලියා ගන්න එන යටින් කම්පන විදිය තුන්වන ප්‍රසංවාදය කම්පන විදිය තුන්වන ප්‍රසංවාදය ඇලයිරක් පළමු උපරිතානය කෙලවරක් සංවෘත නල හරිද තුන්වෙනි ප්‍රසංවාදය ඒ කියන්නේ පළවෙනි උපරිතානය මම ඔයගොල්ලෝ නෝට් දිග අරගන්න කිව්වේ ඒකයි දැන් සමහරට අමතක ඇතිනේ හරි එහෙනම් පුතේ දුවේ දැන් අපි අඳුරගත්තා මේක තුන්වෙනි ප්‍රසංවාදයේ බව එහෙනම් අහනවා හරියටම ආංශෝදනෙත් එක්ක උත්තරේ ගන්න ආංශෝදනය හොයන්න කරුණාකර බලාගෙන මගේ පැත්ත කෙලවරක් සංවෘත නලයක පළවෙනි උපරිතානයේ ඉන්නේ මූලිකය වගේ තුන් ගුණේනේ මූලිකය ලියන්නේ ආංශෝදන එක්ක ලිව්වොත් මෙහෙම ඒකේ තුන් ගුණේ හැබැයි නේද ඕක තමයි හැබැයි ඔය කියනද 864යි කියලා කියන්නේ මේක තමයි ඔය කියනද 864ක් වෙන්නේ දැන් ආදේශ කරන හරියටම මෙයාට 340 දාන්න 340 මෙයාට 0.28 දාන්න 340.28 දාන්න නොදන්න අකුරක තියෙන මෙන්න මේ E එක විතරයි ආංශෝදන දව නොදන්න අකුර ඉතින් සුළු කරලා හොයන්න තියෙනවා ලියන්න පුතේ F1 කියන්නේ පළවෙනි උපරිතානය කියන්නේ පුතේ මූලිකය වගේ තුන් ගුණේනේ හරි මූලිකය ලියන්නේ පුතේ වී බෙදීම 4 වරක් වරහණක් අස්සෙල් දන E ඒක වගේ තුන් ගුණේ වී බෙදීම 4 වාරයක් වරහණක් අස්සෙල් දන E වගේ තුන් ගුණේ ඒක තමයි ඔය කියන විදිහට පුතේ 864ක් වෙන්නේ හරි දොනි වේගයට 340 දාමු 0.28 නලයේ දිග 0.28 දාමු ඈ දොනි වේගය 340 දාලා මේක 0.28 දාලා සුළු කරලා E හොයන්න තියෙන්නේ හරි ගෙදරට හද පුතෙක් කියනවා සුළු වෙනවලු හොඳට ඒක 0.01ක් සෙට් වෙනවලු දැන් සුළු කරාද දුව
දැන්ද සුළු කරේ 0.1ක් ආවද හරියට සුළු වෙලා නියමයි. හරි. 0.1 එනවලු. right. ළමයි අහන්නකෝ. මේ එහෙම දැන් මම පන්තියේ ඇවිදගෙන ගියොත් තව ওই මැද හරි වලත් ඉඳි. එහෙම ඇත්තට ගෙදරට ඕක කරගෙන දැන් මට පේනවා දැන් මේ දුවගේ පොතක් තිබුණා පුතාගේ පොතේ දස්සන්ට පොතක වෙනම අර ටියුට් එක බෙදලා තිනවා වගේ දෙකට බෙදලා එහෙම ලස්සන පිළිල ගණන් හදලා තියෙනවා. එහෙම සෙට් එකකුත් ඉන්නවා. ඒ හැර පළවෙනි වතාවට දැන් මේ නලවල කම්පන ගණන් හදන එකනුත් ඉන්නවා. ආයෙ ෂුවර්. කතා දෙයක් නැහැ මේ ප්‍රථම ගාන දැන් තමයි සර් හැදුවේ මේ ටියුට් එකෙන්ම. පස්සේ අර ළමයි වල්ලන්නම් කියලා හැම ඉඳන් ඒක වෙන්නේ නැහැ පුතේ. ඉන්දෙන් ඔය දෙගොල්ලන් ගැප් එක වැඩි වෙනවා මිසක් ඈ. දෙගොල්ලන්ට ගැප් එකක් තියෙනවනේ. තාම ඒ ගැප් එක ගොල්ලෝ හරියට දැක් ගන්න හම්බුන්නේ නැහනේ. ඉස්කෝලේ එක ටර්ම් ටෙස්ට් තිබ්බේ නැති හින්දා. දැක්කනම් අහු වෙනවා. ඒ ගැප් එක ඉන්දෙන් තව ඉස්සරහට වැඩිත් වෙයි. පුතේ. පස්සේ මේ දුව මතක් කරපු නිකන් ගන්න මේ ගාන 97 වෙනි ගාන 97 ලෙවල් 4ට යනවා. පුතේ දිග 56 සෙන්ටිමීටර් වූ ඒ නම් විවෘත නලයක්. විවෘත නල විවෘත නල කිව්වම තියරි තුනක් මතක් වෙන්න ඕනේ. පුතේ විවෘත නල වල මූලිකයේ සූත්‍ර මතක් කරගන්න. V බෙදීම 2l. එතනින් පස්සේ ඔත්තිරට්ටේ සියලු ප්‍රසංවාද එනවා. දෙගුණේ තුන්ගුණේ සේරම එනවා. ආංශෝදනය සලකන්න ගියොත් ආංශෝදනවල දෙකක් තියෙනවා. සනි විවෘත නල කිව්වම ඔක මතක් කරගන්න. හරි? right. ඊට පස්සේ විවෘත නලය තුළ සෙස 16 පවතින වාතය ඇති අතර බීනම් සංයුත නලය තුළ ඇති වාතය සෙස 51 දක්වා රත් කර ඇත. නල දෙකක්. ඒ නලයේ විවෘත නලයක් ඒක උෂ්ණත්වය 16 තියෙන පුතේ. බී සංයුත නලයක් ඒක නම් මතක් වුණා ඒවලෙත් ඒක උෂ්ණත්වය 51 තියෙන. මේ අවස්ථාවේදී නල දෙක එකවර මූලික ස්වරයෙන් නාද කරාම නුගැසුම් 5ක් ඇහුණලු. නල දෙකම මූලික ස්වර වලින් නාද කරා නුගැසුම් 5ක් ඇහෙනවලු. ඒ කියන්නේ දෙන්නගේ සංඛ්‍යා දෙකේ වෙනස හර්ට්ස් 5යි. දෙන්නගේ මූලිකයන්ගේ සංඛ්‍යාත වෙනස හර්ට්ස් 5යි. බී නලයේ උෂ්ණත්වය අඩු කරන විට ඇස නුගැසුම් සංඛ්‍යාත අඩු වුණාලු. හරි. බීගේ සංඛ්‍යාත නෑ වාතයේ උෂ්ණත්වය අඩු කරද්දී නුගැසුම් අඩුත් වුණා කියලා කියනවා. බිඳුවේදී වාත ධ්වනි ප්‍රවේගය 330 කියලා දීලා බී නලයේදී ගහනවා. right. හොඳ දරුවාගේ අහගන්න. මේ ගාන සෑහෙන දෙයක් කරන්න ඕනේ. බිඳුවේදී ධ්වනි වේගනේ දීලා තියෙන්නේ. නමුත් ගාන හදනකොට ඒ නලයේ තියෙන සෙල්සියස් 16 තියෙන්නේ. ඒතර ඒ නලයේ සංඛ්‍යාතය හොයන්න යද්දි පුතේ 330 දාගෙන හැදුවොත් වැරදි. උෂ්ණත්වය බිඳුව නෙමෙයිනේ තියෙන්නේ 16 නේ තියෙන්නේ. එහෙනම් ඵලයෙන් අපි කරමු සෙල්සියස් 16 දී ධ්වනි වේග හොයන වැඩේ. v1 යට v2 සමානයි වර්ගමූලය ඇස්සේ t1 යට t2 දාමු. හරි? මම ඒ නලයට කතා කරන්න යන්නේ. හරි? ඒ නලය ගැන. ධ්වනි වේගය 330යිලු. හරි? yes ධ්වනි වේගය 330යිලු උෂ්ණත්වය බිඳුවේදී. උෂ්ණත්වය බිඳුව කියන්නේ 273 දී. 273 දී. හරිද? දැන් සෙල්සියස් 16 ධ්වනි වේගය දන්නේ නැහැ. සෙල්සියස් 16 කියන්නේ 273 ධන 16 කියන්නේ 289. හරිද? පුතාලා v8 330 බෙදී සමානයි 289ට ලස්සන වර්ගමූලයක් තියෙනවා. කීය? 17යි. 289 වර්ගමූලය හරියට 17යි පුතේ. ඒක හරියට එනවා. 273ට නම් හරියටම වර්ගමූලයක් නැහැ. ආසන්නව මං ගන්නම් 16.5ක් වගේ කියලා. 16.5ක් කියලා ගන්න ඒක එච්චර අවුලක් නැහැ. ඇත්තට 16.5 වර්ග කරාම හරි 16 වරක් 17 256යි 16 272.25ක් එන්නේ. 16.5 වර්ගයට එන්නේ 272.25. එතකොට 273 මුලට එක ගමු. ඒ ගණනේ තව වාසියක් පේන්නේ නැද්ද ඔයගොල්ලන්ට? මොකද පේන්නේ නැද්ද? ඇයි පුතේ ඒක 16.5 ගත්තම 330ත් එක කපන්න ලේසියි. ඇයි යන්නේ 330 165 ඒවා 2යි 16.5 ඒවා නම් 20යි. මෙයාට මෙයාලා 20ක් වෙනවා. 20 මෙහාට ගුණ කරාම 170 දෙගුණ කරාම 340යි. එහෙනම් සෙල්සියස් 16 දී වාතය තුළ ධ්වනි වේගය 340. හරිද? එතකොට ඒ නලය විවෘත නලයක්නේ. විවෘත නලයක් නිසා ඒ නලයේ සංකේත හරියටම හොයන්න පුළුවන්. ධ්වනි වේගය 340යි බෙදීම 2 වාරයක් නලයේ දිග.
හරි. දෙක වාරයක් නලයේ දිග සෙන්ටිමීටර් 50යිලු. සෙන්ටිමීටර් 50 කියන්නේ මීටර් 0.5යි. දෙවරා 0.5 ඉතින් එකනේ සුරු කරාම ඒකේ සංඛ්‍යාතය හරියටම හර්ට්ස් 340 කියලා එයි. හරි. දැන් ඒකේ සංඛ්‍යාත හරියටම නිශ්චිතවම දන්නවා පුතේ. දැන් B නලයේ දිගනේ හොයන්න තියෙන්නේ. එහෙනම් B නලයේ දිග දන්නේ නැත්නම් B නලයට මේ වගේ සූත්‍රයක් දාලා සංඛ්‍යාතයක් හොයන්න බෑ. හැබැයි මෙහෙම විස්තරයක් තියෙනවා. ඒගේ සංඛ්‍යාතය 340යි. එයි B එකට නාද කරාම නුගැසුම් 5ක් ඇහුණා. 5ක් ඇහුණා කියන්නේ B ගේ සංඛ්‍යාතය එක්ක 345. එහෙම නැත්නම් B ගේ සංඛ්‍යාතය 335. ඔය දෙකෙන් එකක් කියලා ෂුවර්නේ. හරි? B ගේ සංඛ්‍යාතය මෙතන නම් B ෆ්‍රීකවන්සි කියන අර්ථයෙන් නෙමෙයි B ගේ සංඛ්‍යාතය කියන අර්ථයෙන් දාලා තියෙනවා. ක්ලියර්ද? A 340 ෂුවර් B එක්ක 345 එක්ක 335. දැන් මොකද කරා කියන්නේ? B නලය තුල වාතයේ උෂ්ණත්වය අඩුවක් කරාලු. නලයක් අස්සේ වාතයේ උෂ්ණත්වය අඩු කරාම ධ්වනි වේගය අඩු වෙනවා. නෝට් වල ඔක්කොම කියලා ඇති අය උෂ්ණත්වය සඳහා බලපාන සාධක කියලා. ධ්වනි වේගය අඩු වෙනකොට ඒකේ සංඛ්‍යාතය අඩු වෙනවා. ඒ කියන්නේ B ගේ සංඛ්‍යාත එක්කෝ 335 තිබිලා අඩු වෙනවා. එක්ක 345 තිබිලා අඩු වෙනවා. හොඳයි? ඕක 335 තිබිලා නම් අඩු වෙන්නේ. 334, 33, 32.5 පැත්තට නම් අඩු වෙන්නේ. මෙයා එක තියෙන වෙනස කියන එක මොකද වෙන්නේ? යස් වැඩි වෙලා නුගැසුමුත් වැඩි වෙන්න ඕනේ. නුගැසුම් සංඛ්‍යාත වැඩි වෙන්න ඕනේ. මේක 345 තිබිලා නම් අඩු වෙන්නේ. මෙයාත් එක ලං වෙනවනේ. ලං වෙනකොට නුගැසුම් සංඛ්‍යාතේ අඩු වෙන්න ඕනේ. ඔය තර්ක දෙක ලියන්න ඕනේ. 335 තිබිලා අඩු වුණා නම් නුගැසුම් සංඛ්‍යාත වැඩි වෙනවා. 345 තිබිලා අඩු වුණා නම් නුගැසුම් සංඛ්‍යාත අඩු වෙනවා. ඇත්තට මොකද වෙලා තියෙන්නේ? සුද්ධ සිංහලෙන් කියන ඇත්තට වෙලා තියෙන්නේ නුගැසුම් සංඛ්‍යාතේ අඩු වෙලාලු. අඩු වෙලා නම් ෂුවර් එකට පුතේ B ගේ සංඛ්‍යාතය 345 තමයි. මේක වෙන්න බැහැ නේද? දැන් වැඩේ තියෙන්නේ සංඛ්‍යාතය දන්නවා දිග හොයන්න ධ්වනි වේගය දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආයෙ කියලා බලන්න B නලය තුල වාතයේ තියෙන උෂ්ණත්වය කීයද කියලා? කීයද තියෙනවා කියන්නේ? සෙල්සියස් 51 නේද? එහෙනම් ආයෙ මෙන්න මේකටම යනවා පුතේ. V1 යට V2 සමාන මූලය ASCII T1 යට T2 ධ්වනි වේගය 330 තිබුණා පුතේ උෂ්ණත්වය බිඳුවේදී 273 දී. දැන් ධ්වනි වේගය අපිට හොයාගන්න ඕනේ උෂ්ණත්වය 51 දී. 51 කියන්නේ පුතේ 273 එකතු කරාම 324යි. මූලය. ඕකත් ලස්සන සුළු වෙනවා ඈ V dash බෙදීම 330 සමානයි 324 මූලයක් තියෙනවා ලස්සනට. හරියටම 18යි. 273 මූලය 16.5යි කියලා අපි ගත්තා. ඒතර 330 16.5 ඒවා 20යි. 20 මෙහෙට ගුණ කරා 2යි. 36යි 10න් ගුණ කරාම 360යි. ධ්වනි වේගය එහෙනම් 360යි. B නලය කියන කෙලවරක් සංවෘත නලයක්. සංවෘත නලයක මූලික ලියන සූත්‍රය මෙයා. F normal V යට 4යි L සංඛ්‍යාතය අඳුරගත්ත 345 හොයන්න ධ්වනි වේගය දන්නවා 360 බෙදීම 4 වරක් දිග. මෙන්න මේ දිග තමයි හොයන්න තියෙන්නේ. හරි? එතකොට මේක ඕන වුණා ඊට පස්සේ විවෘත නලයක F not ලියන සූත්‍ර ඕන වුණා නුගැසුම් දැනුම ඕන වුණා මේක ආයසරයක් ඕන වුණා ඊට පස්සේ සංවෘත නලයක මූලිකයේ සූත්‍රය ඕන වුණා. හරි. මේවත් ලෙවල් 4ට දාලා තියෙන වැඩ ටිකක් තියෙනවා. right. පටන් ගන්න පුතේ 97 කියලා. ලියන්න V1 යට V2 සමානයි මූලය ASCII T1 යට T2 කියලා. V1 යට V2 සමානයි වර්ගමූලය ASCII T1 යට T2. හරි. right. පුතාලා ධ්වනි වේගය දන්නේ නැහැ. උෂ්ණත්වය 16යි. 16 කියන්නේ 289යි කෙල්වින්. උෂ්ණත්වය 16 කියන්නේ කෙලින් 289. දැන් ධ්වනි වේගය 330යි. නෑ දැන් මේ එවලේ උෂ්ණත්වය බිඳුවේදී. හරි. කෙලින් 273 දී. උෂ්ණත්වය කෙලින් 273 ධ්වනි වේගය 330යි. 16 දී කියන්නේ 289 දී වී නොදනිමි. හරි. V යට 330 289 මූලය කියන එක 17යි 273 මූලය කියන එක 16.5යි. හරි. 16.5යි. right.
පුතේ ඒක සුළු කරාම 340ක් එනවා. හරි. ඒ නලය සලකා විවෘත නලයක් ඒ නලය සලකා කියලා යන පුතේ F0 සමාන V8 2L කියලා. F0 සර V8 2L. හරි. ඉතින් අපි ඒක FA කියලා ලියමු ළමයි. FA සමානයි වේගය 340යි බෙදමු දෙක වාරයක් නලයේ දිග 0.5යි. 340 බෙදනවා දෙක වාරයක් නලයේ දිග 0.5යි. දෙවර 0.5 කියන්නේ 1 උත්තරේ 340ම තමයි. හරි? ඒ නලයේ සංඛ්‍ය 340. මෙන්න නුගැසුම් දැනුම කියන ටික කරන්න දැනට FA 340 හර්ට්ස් කියලා ලියන් ඉන්නකෝ. FA 340 හර්ට්ස්. උඩ ඊතලයක් ගහලා ලියන්න FB 345 හර්ට්ස් B ගේ සංඛ්‍යාතය. හරි? B ගේ සංඛ්‍යාත 345 හර්ට්ස්. හරි නැත්තම් ඊට පහක් අඩු වෙන්න එපා. නුගැසුම් පහක් ඇහුණා නම් 335 හර්ට්ස්. හරි. පුතාලා මේ ඊතල දෙක දැන්ම දාන්න නැහැ. මතකනේ නුගැසුම් පාඩම දවසේ කියලා දුන්න විදිහට දාමු. ලස්සන පිළ ලියමු. B ගේ සංඛ්‍යාතය හර්ට්ස් 345 හෝ හර්ට්ස් 335ය. හර්ට්ස් 345 හෝ හර්ට්ස් 335ය. B නලය තුල වාත උෂ්ණත්වය අඩු කළ විට B නලය තුල වාතයේ උෂ්ණත්වය අඩු කළ විට B නලය තුල වාතයේ උෂ්ණත්වය අඩු කළ විට හරි B නලය තුල වාත උෂ්ණත්වය අඩු කළ විට ධ්වනි වේගය අඩු වීමෙන් එහි සංඛ්‍යාතය අඩු වේ. හරි වාතයේ ධ්වනි වේගය අඩු වීමෙන් සංඛ්‍යාතය අඩු වේ. හරි යඩෙල යන පුතේ B හර්ට්ස් 335 තිබී අඩු වූයේ නම් B හර්ට්ස් 335 තිබී අඩු වූයේ නම් B හර්ට්ස් 335 තිබී අඩු වූයේ නම් දැන් නුගැසුම් සංඛ්‍යාතය වැඩි විය යුතුයි. දැන් නුගැසුම් සංඛ්‍යාතය වැඩි විය යුතුයි. හරි. B හර්ට්ස් 345 තිබී අඩු වූයේ නම් B හර්ට්ස් 345 තිබී අඩු වූයේ නම් දැන් නුගැසුම් සංඛ්‍යාතය අඩු විය යුතුයි. දැන් නුගැසුම් සංඛ්‍යාතය අඩු විය යුතුයි. ඊළඟ රූලේ සැබවින් නුගැසුම් සංඛ්‍යාතය අඩු වී ඇති නිසා සැබවින් නුගැසුම් සංඛ්‍යාතය අඩු වී ඇති නිසා B ගේ සංඛ්‍යාතය හර්ට්ස් 345ය. B ගේ සංඛ්‍යාතය හර්ට්ස් 345ය. හරි. රයිට්. දැන් දාගන්න පුතේ ආයත් මෙන්න මේ සූත්‍රයේ පුතා V1 V2 සාන මූලය අස්ස T1 T2 කියන එකට V1 V2 සමානයි වර්ගමූලය අස්ස T1 T2. V2 කියන එක 330යි ඉර අදාළ උෂ්ණ 273යි. V' නොදනි ඉර අදාළ උෂ්ණත්වය 51 කියන්නේ කෙල්වින් 324. හරි. පුතේ 330 මූලය 273 මූලය 1.5 ගත්තාම 330 කාලට කපලා සුළු කරා 360ක් එනවා. B කියන්නේ
කෙලවරක් සංවෘත නලයක්. කෙලවර සංවෘත නලයක මූලික ලියන සූත්‍රය මේක දාගන්න. F නෝට් සර V යට 4යි L කියන එක දාගන්න පුතේ. F නෝට් සර V යට 4යි L. F නෝට් සර V යට 4යි L දාදී F නෝට් කෙනෙක් 345යි V කෙනෙක් 360යි බෙදීම 4 වරක් L නොදනි. හරි. කරන් යම් පුතේ. සංඛ්‍යා 345 ධ්වනි වේගය කෙනෙක් 360 L දන්නේ නැහැ. හරි. පුතාලා මේ දුවක් කිව්වා මේ පුතා තහවුරු කළා. උත්තරේ මීටර වලින් එන්නේ 100ෙන් ගුණ කළා සෙන්ටිමීටර කරාම සෙන්ටිමීටර 26ක් එනවලු. හරි? හරි. ඕකේ. දැන් ඇත්තට මේ ලෙවල් 4 තියෙන ගණන්ට නිර්මාණශීලී ගණන් ඇත්තටම තියෙන්නේ. ලෙවල් 1 2 දාන ඇත්තට නිකන් පොඩි මට්ටමින් ටික ටික වාඩ තියරිය තේරුම් ගන්න සූත්‍ර හුරු කරව ගන්න වගේනේ. දැන් මේවා ඊට වඩා සෑහෙන දේවල් තියෙනවා. 98 ගානක් බලමු පුතේ. 98. ළමයි මෙහෙමයි පුතේ. දෙකලවර විවෘත අනුනාද නලයක්. දෙකලවර විවෘත. එකක් අනෙක එකක් තුල අනෙක ගමන් කර සිලින්ඩරාකාර නල දෙකකින් යුක්තයි. ඒ කියන්නේ මෙහෙම තියෙනවා. අර මම දවසක් ඇඳලා පෙන්නුවේ. දිග වෙනස් කළ හැකි ක්‍රම කියලා. එකක් අස්සේ තව නලයක් තියෙනවා. මේ ඇදලා දිග වෙනස් කරන්න පුළුවන්. හරි? සංඛ්‍යා 1000 සරසුලක් සමග මේ කම්පණය කරාලු. 1000 සරසුලක් එක්ක මේ කම්පණය කරාලු. එදසිස් 15 දී තප්පර එකකට ස්පන්දන 4ක් ඇසෙන අයුරින්. ස්පන්දන කියන්නේ නුගැසුම් වලටම කියන වචනයක්. දැන් කාලේ එච්චර පාවිච්චි කරන්නේ නැහැ හැබැයි. පුතේ සරසුල හර්ට්ස් 1000ක්ලු. එයයි මේ නලය නාද කරාම නුගැසුම් 4ක් ඇහෙනවලු. එනම් මේ නලයේ සංකේත එක්ක 4ක් අඩුයි. 996යි. නැත 4ක් වැඩි 1004යි. රයිට්. එහෙමනේ දැන්ට හිතන දේ. මේ සකසන ලදී නලයේ දිග 17.09කින් වැඩි කරාලු. ඒ කියන්නේ මේ බට එළියට ඇදලා කිසියම් දිගක් තිබුණා. මේක එළියට ඇදලා දිග තව 17.09කින් වැඩි කරාලු. වැඩි කරාම නැවත ස්පන්දන 4ක්ම ඇහෙනවලු. ආයෙත් නුගැසුම් 4මයි තප්පරයට. හැබැයි මෙන්න මෙහෙම වාක්‍යයක් කියනවා. අවස්ථා දෙකේදීම සරසුලේ සංඛ්‍යාතය නලයේ සංඛ්‍යාතට වැඩි. දෙසැරෙම සරසුලේ සංඛ්‍යාතය වැඩි. නලයේ සංඛ්‍යාතය අඩුයි. ඒ කියන්නේ දෙසැරේදීම නලයේ සංඛ්‍යාතය 996යි. නලයේ සංඛ්‍යාතය වෙනස් වෙලා නැහැ දෙසැරෙම එකම. අර විවිධ දිගවල් වල එකම සංඛ්‍යාත සීන් එක තියෙනවා. ඒතර මේක 1004 කතාව මේ වගේ රූප සරහනක් ගහලා නලයේ සංඛ්‍යාත හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්ථීරව නලයේ සංඛ්‍යාත 996. හරිද? බිඳුවේදී ධ්වනි වේගය අහනවා. අඩේ. අහන්නේ බිඳුවේ ධ්වනි වේගය ඇහුවට පුතා මේ නලය අස්සේ උෂ්ණත්වය තියෙන සෙල්සියස් කීයද? 15 වෙනේ. ඒතර මේකට අදාළව ගාණ හදලා බැලුවම අපිට උත්තරේ එන්නේ 15 දී ධ්වනි වේගය. හරි? නලය සලකලා හැදුවා ඉන්නේ 15 ධ්වනි වේගය. ඒක අපි වෙනම ආය බිඳුවේ ධ්වනි වේගයට හරවන්න ඕනේ. පස්සේ ඒක අන්තිමට කරලා කෑල්ලනේ. දැන් කොහොමද මේක අපි දැන් මේක මූලිකයක් කියලාවත් ඒ කිසිම දෙයක් මේ කියලා නැහැනේ. බටේ දිග ප්‍රමාණය 10.59කින් වැඩි කරාම ආය අනුනාද වුණා කියලා කියන්නේ. මතක් කරගන්න තීරණයට සියුම් වාක්‍යයක් තියෙන එක තැනකදී ඔයාලට මම ඇඳලා දීලා ඇති විවිධ දිගවල එකම සංඛ්‍යාතය කියලා. හරි? මෙහෙම අන්දන්ද ගියා. විවිධ දිගවල එකම සංඛ්‍යාතය කියලා ඔහොම ඇඳ ගිහිල්ලා ඔයාලට කියලා තියෙන එක තැනකදී පුතා එක රූපයකින් ඊළඟ රූපයට යනකොට පුඩුවක් වැඩි වෙනවා. එකකින් ඊළඟ මාරුද පුඩුවක් වැඩි වෙනවා. හරිද?
පුඩුවක් කියන ලැම්ඩා බෙදීම දෙකක් වැඩි වෙන්නේ. ඒක නෝට් එකේ තියෙනවා. අනුයාත අවස්ථා දෙකක් අරන් බැලුවම තියෙන එක පුඩුවක වෙනසක්ය. එනවා ලැම්ඩා බෙදීම දෙකේ දික්ක වෙනසක්ය කියලා. ඒතර මේකේ අපි දන්නේ නැහැ. අපිට කිසිම අවබෝධයක් නැහැ. තිබුණේ මූලිකයද කීවෙනි උපරිතාන්ද කිසිම එකක් දන්නේ නැහැ. යම් දිගක් තිබුණා. ඒ තිබ්බ දිගට තව 17.9ක් ඇඩ් කරා. හරි? ඒ කියන්නේ මේක එළියට ඇදගෙන ගිහලා 17.9ක් එකතු වුණා දිගට. හරි? ඒ එකතු වුණාම ආය අනුනාද වුණා කියලා කියන්නේ. ඒතර වෙන්න ඇති තව මේ වගේ කෑල්ලක් ඕක රූපෙට එක්කහුව වෙන්න ඇති. ලැම්ඩා බෙදීම දෙකේ කෑල්ල. ඒතර නොකිය කියන්නේ ලැම්ඩා බෙදීම 2 17.9 කියන එක තමයි. දිග වැඩි කරන් යද්දී එකකින් ඊළඟට යනකොට මෙහෙම කෑල්ලක් වැඩි වෙනවා. එහෙනම් ලැම්ඩා කියන්නේ පුතේ 34.18. හරි. 34.18 දැන් පුළුවන් විසරේ ලැම්ඩා දාන්න. දෙසරෙම නලයේ සංකේත 996. සාසුවට වඩා දෙසරෙම අඩුයි. 4ක් අඩුයි. එහෙනම් ලැම්ඩා කියන එක නම් 34.18 සෙන්ටිමීටර්නේ. 100න් බෙදලා මීටර් කරනවා. දැන් මේක සුළු කරනවා. ඕක නෙමෙයි උත්තරේ. නලය අස්සේ වාතය විශේෂ 15. ඔය එන්නේ 15 දී දොනේ වේ. 15 දොනේ වේගේ එන්නේ අහනේ බිඳුවේ දොනේ වේගේ. මේකට දාන්න. හරි. දැන් ඔයා මේක සුළු කරලා ගන්න උත්තරේ කියන්නකො මෙතනට දාන්නේ. අරක සුළු කරලා ගන්න උත්තරේ මෙතනට දානවා. ඒ සෙල්සියස් 15නේ. 273ට 15 එකතු කරාම 288. හරි. ආහන සෙල්සියස් බිඳුවේදීනේ කෙල්වින් 273ේදී වේගය තමයි අහලා තියෙන්නේ. හරි. මොනවා කරන්නත් ඔයා මෙන්න මේක සුළු කරන් ඉන්න ඕනේ. ඒ කාරණා තමයි මෙතනට එන්නේ. ඊට අදාළව සෙල්සියස් 15යි අහන සෙල්සියස් බිඳුවේදී දොනේ වේගය කියන එක. හරි. පුතාලා නිකන් දැනට මෙහෙම මේකේ අස්සේ අපි දන්නේ කීයක් තිබ්බද කියලා අයිඩියා එකක් නැහැ. මේ දිග එක්කහුව වුණාම තව මෙහෙම කෑල්ලක් තමයි ඇඩ් වෙන්නේ. රයිට්? දාගන්න පුතේ. උඩේ වැඩක් නැහැ මෙතන. මේ ටික ඕනේ නැහැ. මේ ටික නැතුව පුතේ නලයේ කොච්චරක් දිග තිබ්බද කියන අවබෝධයක් නැහැ. ඒකට තව 17.9ක් ඇඩ් වුණාම ආය අනුනාද වුණා කියලා කියනවා. හරි? ඕකේ. මේක අද ගන්න කිව්වේ. මෙතන ASCII කීයක් තිබුණාද කියලා අයිඩියා ගන්න නැහැ පුතේ. හරි? මෙතනින් එහාට 17.9ක් එකතු කරාම දිග يعني මේ එළියට ඇදගෙන ගිහිල්ලා 17.9ක වැඩි වුණාම මෙහෙම කැලලක් ආවා කියලා කියන්නේ. හරි. ලියන්න එන. ලැම්ඩා බෙදීම දෙක සමානයි 17.9. හරි. ලැම්ඩා බෙදීම දෙක සමානයි 17.9. හරි. දෙගුණ කරාම 34.18. ලැම්ඩාගේ උත්තරේ 34.18 සෙන්ටිමීටර්. හරි. එහෙම තියන්න. දැන් මේකට කලින් ලියලා ඉන්න නලයේ සංඛ්‍යාතය 1000 අඩු කිරීම 4යි කියලා ලියන්නකෝ. 10 අඩු කිරීම 4. කියන්නේ 996. 10 අඩු කිරීම 4 කියන්නේ 996. ඊට පස්සේ නලයට විසර F ලැම්ඩා දාලා බලමු. නලයේ අස්සේ වාතයේ ධ්වනි වේග හොයමු. හරි. කොල්ලනේ විසර F ලැම්ඩා දාන්න. විසර F ලැම්ඩා දාදී F කෙනෙක් කියලා 996යි. හරි. F කෙනෙක් 996යි. ලැම්ඩා කෙනෙක් නම් 34.188යි. 34.188යි. right. ඕකේ. පොඩ්ඩක් සුළු කරලා ගමු ළමයි. නමසේ 96 ගුණ කරා 34.188න් බෙදුවා 100. හරි. දුවේ
සුළු කරාම මෙන්න මේ වේගෙට ආපු උත්තරේ කියන්නේ. කීයද? 200 300 340.43යි. දැන්ද සුළු කරේ පුතේ? නියමයි. 340.43යි. අපි ගමු බාරගමු. දාගන්න උත්තරේ 340.43යි. හරි 340.43යි. හරි. ඔය සෙස 15 දී දොනේ වේගේ නලය ASCII වාතය තිබු 15 දැලි යන මේක v1 හරි v2 සමානයි වර්ගමූලය ASCII t1 හරි d2 v1 හරි v2 සමානයි වර්ගමූලය ASCII පුතේ t1 හරි d2 හරි අන්න 340.43 මේකේ දාන්න ඔයාලට ආපු උත්තරේ 340 ගාන හරි 340 ගාන මෙතනට දාන්න බෙදුවා v2 සමාන කළා සෙල්සියස් 15 කියන්නේ කෙලින් 288 යට 273 හරි පුතා මෙතනට 340 ගාන දැම්මා v2 හොයන්න ඕනේ 288 273 මූලය ASCII තියෙන අපි මෙහෙම කරමු තව චුට්ටක් වැඩිපුර දෙයක් කරගන්න ඕන හින්දා ගෙදරට හදලා තියෙන දරුවෙක්ගෙන් උත්තරය අරගෙන මම කියන්න නැත්නම් තව එක ගානයි කරන්න වෙන්නේ එහෙම ගියොත් කීයද ආයුධ 300 331.4 ගෙදරට කරු කොල්ලෙක් කවුරුද තහවුරු කර ගෑලා මේ ගෙදරට කරා හරි 331.4 ළමයි 331.4 right පුතේ හරි ඊට පස්සේ පුතේ දැන් මේ ගාන එක කොටසක් අද මේ කොටස් ඔක්කොම නිකන් එකම සීන් එක වගේ තමයි යන්නේ හරි 99 ගානේ බලමු අපි ඕකේ රෝම ඉලක්කම් දාදි පොඩ වැරදිලා කියලා පේනවද පුතේ 99 එකේ රෝම ඉලක්කම් 1 ඊළඟ රෝම ඉලක්කම් 2 ඊට පස්සේ රෝම ඉලක්කම් 3 වගේනේ තියෙන්න ඕනේ නේද හරි හරි ගස්ස ගන්න එක 99 රෝම ඉලක්කම් 1 කියලා එකක් තියෙනවා රෝම ඉලක්කම් 2 කියලා එකක් තියෙනවා රෝම ඉලක්කම් 3 පුතාලා අපි බලමු ඕකේ ඔක්කොම එකම විස්තර තියෙන හොයන්න තියෙන එකයි දත්තයි වෙනස් වෙනාට එකම සීන් එක තියෙන්නේ 99 ගාන රෝම ඉලක්කම් 2 හරිනම් රෝම ඉලක්කම් 2 කියන එක බලමුකෝ හරියට අංක කරා නම් 99 රෝම ඉලක්කම් 2 ළමයි අනුනාද නල පරීක්ෂණයේදී yes ප්‍රැක්ටිකල් නෝට් එකේ අනුනාද නල පරීක්ෂණයේ පුතේ ආකාර දෙකක් තියෙනවා සරසුළු කට්ටලයකින් කරන ප්‍රස්ථාරික ක්‍රමය තියෙනවා එක සරසුලකින් කරන ක්‍රමය කියලා එකක් තියෙනවා හරිද 512 හර්ට්ස් වන සරසුලකින් අනුනාද වන සංයුත නලයේ පළමු අනුනාද දුරවල් දෙක 15.4 සෙන්ටිමීටර් සහ 48.2 සෙන්ටිමීටර් බව පෙනුනි වාත ධ්වනි ප්‍රවේගය සහ නලය ආශෝධනය ගණනය කරන්න කොල්ලෝ නෝට් එක මතක් කරගමු ප්‍රැක්ටිකල් නෝට් එක මෙහෙමයි නේද ඕකේ වෙන්නේ අනුනාද පරීක්ෂණයේදී එක අනුනාදයක් එනවා මේ වගේ ඊළඟ කෙනා ආසන්නව 3 ගුණයක් විතර දිගකදී ආසන්නව හොඳේ හරියටම නෙවෙයි ආසන්න 3 ගුණයක් විතර දිගකදී එනවා පුතේ හරි එතකොට මේකේ තියෙන්නේ මේ වගේ එකක් ඊළඟ එකේදී තියෙන්නේ මෙහෙම ඇවිල්ලා මෙහෙම එකක් හරි ඕකනේ තියෙන්නේ මතකද හරි එතකොට ඔකේ පළවෙනි එකේ දිග ප්‍රමාණය සෙට් වුණා කියන්නේ 15.4යි මෙන්න මේ එළියෙන් සෙට් වෙන දිග ප්‍රමාණය 15.4යි ඊට එහා පොඩ්ඩක් එළියටත් යනවා හැබැයි මේකේ ගත්තම ඕකේ දිග සෙට් වුණා කියන්නේ 48.2යි හරි 48.2යි තව පොඩි ආන්ත ශෝධනයක් එළියට තියෙනවා ඔන්න රූප සටහන් දෙක දැන් සංඛ්‍යාතේ දීලා ඉවර වෙලා මේකෙන් ධ්වනි වේගය හොයන්නලු ආන්ත ශෝධනය හොයන්නලු දැන් රූප දෙක ඇඳන් ඉන්නකො පුතේ ඊට පස්සේ බලමු හදන විදිය අනුනාද නල පරීක්ෂණයේ පළවෙනි අනුනාද අවස්ථා දෙක ළමයි මූලිකයයි පළවෙනි වෘතානයයි නේද ඔය කියන්නේ
පුතාලා පළවෙනි එක දැන් ජල මට්ටම එහෙම තියෙනවා. ඒක සංවෘත කෙලවරක්. එතකොට පළවෙනි එකේ ඉන්නේ මූලිකයක්. මෙන්න මේ දිග ප්‍රමාණය 15.4 තව පොඩ්ඩක් එළියෙන් තියෙනවා. ඊළඟ එකේදී නලය තව උස් කරන් ගිහිල්ලා තියෙන පුතේ. හරි. උස් කරන් යනකොට නැවත අනුනාදය ආවේ 48.2 දිගේදීලු එළියෙන් ආශෝධනයක් තියෙනවා. හරි. 48.2 සෙන්ටිමීටර එළියෙන් ආශෝධනයි. ඕකේ. හරි. දැන් හොඳට බලාගෙන ඉන්න බේසික්ස් වලින් සාමාන්‍ය විභාග ලකුණු ලැබෙන එකම කියලා දෙන්නම්කෝ. ඒ කියන්නේ රචනා එක්කදී විභාගත් එක්ක සෙටුව මෙහෙම්ම හදන්නකෝ උකට. පුතාලා පළවෙනි රූපේ දිහා බලන්න පුඩුවක් ගෙන් භාගයයි තියෙන්නේ. පුඩුවක් ලැම්ඩා බෙදීම 2යි. ඒකිනුත් භාගය ලැම්ඩා බෙදීම 4යි. කොල්ලෝ ලැම්ඩා බෙදීම 4ක් සමානයි 15.4 නෙමෙයි. ධන E 15.4 ධන E. හොඳේ. මේකේ තියෙනවා 1යි 2යි 3. ලැම්ඩා බෙදීම 4 කැලේ 3. නැත්නම් ලැම්ඩාගෙන් 3 කාලක් තියෙනවා. 1යි 2යි 3යි ලැම්ඩා බෙදීම 4 කැලේ 3ක් තියෙනවා. දිග 48.2 ධන E. මේ දිග 48.2 තා ටිකක් ඉලියට පැනලා තියෙන අංක 2. දැන් වෙන්න ඕන දේ මං කියන්නම්කෝ. වෙන්න ඕන දේ කියන්න. මට වෙන්න ඕනේ ධ්වනි වේගය හොයන්න අංශෝධනය හොයන්නනේ. ඔක්කොම කලින් අපි හොයනවා ලැම්ඩාව. ලැම්ඩා හොයන් ඉන්නේ 2න් 1 අඩු කරලා. 2න් 1 අඩු කරාදී මේ බලන්න 2න් 1 අඩු කරාදී 3යි ලැම්ඩාගෙන් අඩු කරාම ලැම්ඩා 2යි ලැම්ඩා ඉතුරුයි. බෙදීම 4. 3යි ලැම්ඩා අඩු කරාම ලැම්ඩා එතෙන් 2යි ලැම්ඩා බෙදීම 4 තියෙනවා. ඊරි කැපෙනවා මේක අඩු කරලා දාන්න ඕනේ. හරි. 12න් 4ක් ගියාම 8යි 7න් 5ක් ගියාම 2යි. හරි. දැන් මෙතන තියෙන්නේ පුතේ 12න් 4 ගියා හරි 7න් 5 ගියා 2යි 4න් 3යි නේ. මේ දෙක සුළු කරලා යට 2යි ලැම්ඩා දෙන උත්තරේ දෙගුණ කරලා තියන්න දෙවරක් 8 16 එකක් ඉතුරුයි 65.6යි. මං හරිනේ. ලැම්ඩා 65.6යි සෙන්ටිමීටර්. එතනින් හරිය එකක් හදන්න නැහැ. V සමාන F ලැම්ඩා දානවා. පාවිච්චි කර සරසල 512 හර්ට්ස් ලුනේ. එහෙම නේද තිබුණේ? ඔව්. 512 මේ ලැම්ඩාගෙන් ගුණ කරනවා 100ෙන් බෙදලා ගන්න. හරිද? ඒතර වේගය එනවා. මේ ලැම්ඩාට ආපු උත්තරේ ගෙනලා මෙතන ආදේශ කරලා ඒක සුළු කරලා ඔයා E හොයන. හරි? රයිට්. ඵලයන්ට ලියන්න පළමු අනුනාද දිග සලකා කියලා. පළමු අනුනාද දිග සලකා. පළමු අනුනාද දිග සලකා ලැම්ඩා බෙදීම 4 සමාන කරමු 15.4 ධන E වලට. ලැම්ඩා බෙදීම 4 සමාන කරන්න දුවේ 15.4 ධන E අංක 1. ලැම්ඩා බෙදීම 4 සමාන 15.4 ධන E අංක 1. දෙවන අනුනාද දිග සලකා දෙවන අනුනාද දිග සලකා ලැම්ඩා බෙදීම 4 3 ගුණය ගන්න. ලැම්ඩා බෙදීම 4 3 ගුණය ගන්න. ඒක සමාන කරන්න 48.2 ධන E වලට. හරි? 48.2 ධන E වලට අංක 2. රයිට්. දරුවනේ අඩු කරමු. අඩු කරද්දි 3යි ලැම්ඩාගෙන් ලැම්ඩා අඩු කරාම 2යි ලැම්ඩා ඉතුරුයි යට හරය 4 තියෙන්නේ කොහොමත් ඊරි කැපුණා 12න් 4ක් ගියාම 8යි 7න් 5ක් ගියාම ඉතින් 2යි 4න් 1ක් ගියාම 3යි 32.8යි යට කැපුණා 2යි හරස් ගුණ කරා 65.6යි සෙන්ටිමීටර කියලා ලැම්ඩාගේ උත්තරේ. හරි? ලැම්ඩාගේ උත්තරේ 65.6 සෙන්ටිමීටර කියන්නේ V සන F ලැම්ඩා දාන්න ඕන. F කියන එක නම් 512යි ලැම්ඩා කියන එක නම් 65.6යි යට 100යි. හරි? කියලා.
පුතේ ඕක සුළු කරා මේනවා කියනවා තැන් දෙක තුනකීම තහවුරු කරා පුතේ 335.8ක් ms ඍණ 1යි. හරි 335.8යි ms ඍණ 1යි. හරි ඕකේ 335.8යි. හරි රයිට් ඉවර නෑ. ආන්සෝදන හොයන්න ඕනේ ඔබට මේ ලැම්ඩාට ආපු උත්තරේ මෙතනට දාලා සුරු කරන්න. අංක 1කින් යන්න මෙතනට යන්න අංක 1කින් මේ ලැම්ඩාගේ උත්තරේ මෙතන දාලා සුරු කිරීම කරා. පුතාලා 65.6 4න් බෙදුවා. පස්සේ ඉතින් ඒක 15.4ක් ගන්නලා අඩු කරලා තිබ්බා. හරි. ළමයි 65.6 ලස්සන 4න් බෙදෙනවා පුතේ. ලස්සන කියන්නේ අවුලක් නැතුව බෙදෙනවා. ඕකෙන් අඩු කරනවා 15.4. හරි? එකයි එන්නේ. ආශෝධන සෙරිමේ එකයි. හොඳේ? දැන් උතන තියෙන රෝලක් 1 3 4 ඒවයිත් ඔය දත්තක ප්‍රශ්නේ අහලා තියෙන එක දත්ත මාරු කරලා වගේ අහලා තියෙනවා. ඒතර මෙතඩ් එක බොහෝ දුරට ඔය වගේම තමයි. නගී යනවා. රයිට්. දැන් තව එක ගානක් බලනවා මම. 101 ගාන බලමු. හරි? රයිට්. 101. ළමයි 101 වෙනි ගානට යන්න. කියවා ඉන්න පුතේ. මොනවද කියන්නේ? දිගසෙන 40ක් වෙච්ච විස්කම්බේ 0.25ක් වෙච්ච විස්කම්බයක් දීලා තියෙන. ඒක මොකටද දෙන්නේ? ප්‍රශ්නයක් එනවා නේද එතන? දිග දීලා දෙන විස්කම්බේ දෙන තීව්‍ර ලෙස කම්පන වෙන වාණී කම්බිය. කම්බියේනේ විස්කම්බේ දෙන. ඒක ඕනේනේ. කම්බියේ අරය ගන්න, එකෙන් හරස් කර ගන්න ඕන වෙනවනේ. කම්බියකුත් මේකට පටලලා ඒ ASCII. සබල දිග 60 සෙන්ටිමීටර වූ දෙකල විවෘත නලයක්. දෙකල විවෘත නලයක් සබල දිග 60යිලු. ඒ කියන්නේ අර ආංශෝදනත් ඔක්කොම ගත්තට පස්සේ 60යි. මූලික ස්වරෙන් හඬවනු ලැබුව විට ඒක ස්වනය ඇති වේ. ඒක ස්වනය කියන්නේ අනුනාදයම තමයි. සමහර පරණ වචන. හරි? ඒ කියන්නේ කම්බිය සහ සල්සුල කියන දෙන්න අනුනාද වුණාලු. සමහරලාට අපිට විභාග පේපරෙත් සෙට් වෙනවා පුතේ. අහලම නැති වචන. සිංහල වල අපි අහලා නැති වචන සෙට් වෙනවා. අපිට ගෙස් කර ගන්න පුළුවන් වෙන ඉතුරු දත්තත් එක්කලා මොකද මේ කියන්නේ කියලා. හරි. වාත උෂ්ණත්වය 27 ලු තියෙන්නේ කම්බි ආතතියක හොයන්න. කම්බි ආතතිය හොයන්න. උෂ්ණත්වය 27 තියෙන කියලා කියනවා. අනේ අර කේස් එක ආයසරයක්. වාතයේදී ධ්වනි ප්‍රවේගය බිඳුවේදී ධ්වනි ප්‍රවේගය 331 ලු. දැන් ඒ වගේ දත්තයක් දකින්නකොට උඹට තේරෙනවා මේ ගානේ කොතන හරි තැනකදී මොකද්ද? බිඳුවේදී ධ්වනි වේගයෙන් දීලා තියෙන්නේ. නැත්නම් මේකේ නලයේ තියෙන කීයද පුතේ? කීයද? 27 නේ. අනිවාර්යෙන් අර V1 අර V2 සාන මූල T එක යට T එක දාන්න වෙනවා. අද අත්දැකීම් වලින් කියන්න පුළුවන් ඒක. වාහන වල ඝනත්වය දීලා එහෙම තමයි කියන්නේ. රයිට්. ඔන්න බලා ගන්න. අපි චුට්ටක් මතක් කරන් ඉමුද? මතක් කරන් ඉමු. දෙකලවර විවෘත නලවල මූලික ලියන සූත්‍රෙත් මතක් කරගන්න. දෙකල විවෘත නලවල මේක එහෙමනේ තියෙන්නේ. හරි? දෙකල විවෘතයි. ඊරස්ස මතක් කරගන්න මෙයාලගේ කම්බියක මූලිකයේ සූත්‍රය. හැබැයි මේ ගාන යන විස්තරයට අනුව නම් පුතේ ඒක දිග්ග ස්කන්ධීලා නැහැ. ඝනත්වය සහ හරස්කඩ වර්ගඵලය හොයාගන්න දත්ත තමයි දීලා තියෙන්නේ. ඇයි අර විස්කම්බි දීලා තියෙන එකෙන් අරය ගන්න පුළුවන්. තේරුණා? මෙන්න මේ සූත්‍රයත් අවශ්‍ය වෙනවා. මේ සූත්‍රයත් අවශ්‍ය වෙනවා. කොහොම හරි ඔය දෙන්න අනුනාද වෙන හින්දා මේ දෙක එකිනෙක සමාන කරන්න පුළුවන්. හරි? නලයේ දිග දීලා තියෙනවා. කම්බිය දිග දීලා තියෙනවා. මම මෙතන නලයේ දිගට කැබලි එල් පාවිච්චි කරන්නේ. කම්බිය දිගට සිම්ල එල් පාවිච්චි කරන්නේ. ඝනත්වය දීලා තියෙනවා. අරය දීලා තියෙනවා. අරේනේ විස්කම්බේ ආතතිය අහනවා. එහෙනම් ඇත්තටම ඔයාට මේක එක මේක සමාන කරලා T හොයන්න තියෙන්නේ. ඊට කලින් කරන් ඉන්න ඕන දේ තමයි අර පරිවර්තනය කරගන්න ඕනේනේ. උෂ්ණත්වයේ සෙස බිඳුවේදීනේ 331 කියන්නේ. 27 දී හොයන් ඉන්න එපා.
V1 යට V2 සමානයි මූලයේ අස්සේ T1 T2 දාලා ඉන්න වෙනවා. හරි. උෂ්ණත්වය සෙල්සියස් බිඳුවේදී 331යි. ඒ කියන්නේ උෂ්ණ 273 දී. හරි. නමුත් මේකේ නලයේ දැන්ට තියෙන සෙල්සියස් 27. 27 කියන්නේ 300 තියෙන. එහෙනම් ධ්වනි වේගය දන්නේ නැහැ. එහෙනම් මොනවා කරන්නද කලින් අපේ කොල්ල ටික උඹලා මේක සුළු කරලා 27 දී ධ්වනි වේගය හොයන් ඉන්න ඕනේ. හරිද? ධ්වනි වේගය සුළු කරලා හෙව්වට පස්සේ පුළුවන් නලයට යන්න. නලයට මේ සූත්‍රය දාන්න. දානකොට යස් වේගය මෙතන ඔයා සුළු කරලා ගන්න දුකසේ සුළු කරලා ගන්න උත්තරේ තමයි. සුළු කරන්න ඕනේ. මේක සුළු කරන්න ඕනේ. දෙවරක් නලයේ සබල දිග සෙන්ටිමීටර් 60යි කියන්නේ මීටර් 0.6යි. ඕක සුළු කරාම උඹට එනවා පුතේ නලයේ මූලිකයේ සංඛ්‍යාව. හැබැයි ඒ නලයේ එක කම්බිය අනුනාද වෙනවා. එහෙනම් කම්බියට යනකොට සංඛ්‍යාවද මේකම දාන මේ සුළු කරලා ගන්න උත්තරේ. මේ සුළු කරලා ගන්න උත්තරේ දාන්න. මේ උත්තරේ මෙතනට දාලා right එක යට දෙවරක් කම්බියේ දිග බලන්න කම්බි දිග. කම්බි දිග ප්‍රමාණය සෙන්ටිමීටර් 40 මීටර් 0.4. හරි. ගුණ කිරීම ආතතිය බෙදීම ඝනත්වය. ඝනත්වය කියන එක නා දීලා දෙනවා කම්බිය කියලාද පුතා? 7800. කම්බියේ ඝනත්වය 7800. ගුණ කිරීම හරස්කඩ පයි වරක් අරේ වර්ගය. පයි වරක් අරේ වර්ගය. විස්කම්බය නම් ඉතින් දීලා දෙන 0.2.5 නේ අප්පට සිරි. විස්කම්බේ 0.2.5යි දෙකෙන් බෙදන්න ඕනේ අරේට හරවන්න වර්ග කරන්න ඕනේ. දැන් මේ පයි r වර්ගය තියෙන්නේ මේ තියෙන වර්ග සෙන්ටිමීටර්. කම්බි විස්කම්බේ සෙන්ටිමීටර් තිබ්බ බලන්න. ඔහුනේ. ඒ වර්ග සෙන්ටිමීටර් ආය වර්ග මීටර කරන්න 10 4න් ගුණ කරන්නත් ඕ. ආසයිනේ. T ඉන්නේ මූලයේ අස්සනේ. T ඉන්නේ මූලයේ අස්සේ නිසා අනිවාර්යෙන් වර්ග කරන්න වෙනවා. වර්ග කළා T හොයන්න පුළුවන්. පියවර 3කට හදන්න. මේ පියවර පළවෙනි පියවර මේක දෙවෙනි පියවර කම්බියට ගිහිලා මේ සූත්‍ර දාන එක තුන්වෙනි පියවර. පටන් ගමු. මේකෙන් පටන් ගන්න. මේකේ V1 යට V2 සමානයි මූලයක් ඇතුළේ T1 යට D2. V1 යට V2 සමානයි වර්ගමූලය අස්සේ T1 යට D2. දරුවනේ උෂ්ණත්වය සෙස බිඳුව කෙලින් 273 273 දී ධ්වනි වේගය 331යි. සෙස 27 කියන්නේ කෙලින් 300 කෙලින් 300 දී ධ්වනි වේගය v නොදනිමි. 273 දී 331යි 300 දන්නේ නැහැ ඒක v කියලා ගත්තා. මේවා තියෙන්නේ මූලය ඇතුලේ හැබැයි. දැන් ඔකේ v හොයන්න ඕන. හරස් ගුණ කරලා v හොයන්න. ළමයි 27 කියන්නේ කෙලින් 300 300 යට 273 මූලය ඇතුලේ තියෙන්නේ v යට 331. right සුළු කරලා ගෙදර වැඩට කරපු ළමෙක් 348.4 කියලා කියන. කවුරු හරි තහවුරු කරන්න. තහවුරු කරන් ගෙදර වැඩට කරපු කෙනෙක් කියනවා මේක හිව්වේ නැහැ. ඇත්ත මේක සුළු කරන එක මගේ අරගෙන ගාන කරගෙන යන්නත් පුළුවන්. හරි ඒක ওই විදිහට ප්‍රකාශනයකද ගෙනල්ලා ගාන කරන් යන්නත් පුළුවන්. කවුරු හරි ඉනවද? තහවුරු කරන්නේ ඒක. ඔයා කියන්නේ වෙන එකක් උත්තරේ කියලාද? දුර කියලා. 347ක් විතර කියලා කියනවා.
කොල්ලොන් එනම් ගොඩක් උන් අහලා වැඩක් නැහැ. හරි. 340 6යි ගාන. එහෙනම් ඉතින් හිත දා ගන්න 347 දා ගන්න ඔකේ නේද හිත දා ගන්න. රයි හැබැයි මේ දැන් සුළු කරන ඒවට වඩා මම ගෙදරදී සුළු කරේ හරියක්. හිමින් සැරේ පාඩුවේ වෙලා ආරම් කරනවනේ. අනේ ඒක චස්කුව කවන්නේ. දැන් මොකක් හරි එකක් දාගනින්කෝ නේද? ඊට පස්සේ නලය විවෘත නලයක් නිසා ගණන් ගන්න කිව්වේ නැත්නම් අපි ආශෝධනය ගණන් ගන්න නෑ ළමයි. අරත් මේක නම් සපල දිගන දීලා තියෙන. ඒතර ආශෝධනෙත් එක දිගම වගේ තමයි මේ දීලා තියෙන්නේ. මූලිකය F naught සමන V8 2L දාන්න. F naught සමන V8 2L. හරි? F naught සමන V8 2L. එහෙනම් V මෙතන ගන්න උත්තරේ හරි මෙතන ගන්න උත්තරේ බෙදුවා දෙවරක් L 0.6යි. දෙකවරක් L 0.6යි. හරි? ඕකේ. හරි. පුතේ දුවේ දැන් ඕක හරනා සුළු කරන්න ඕනේ. කීයද? 280 260යි. හරි. දුව කියනවා හර්ට්ස් 288ක් එනවා කියලා ඒක සුළු කරා. ඔයාගේ උත්තර චුට්ටක් වෙනස් ඇති. 290ක් වගේ. හරි. පුතේ අර මෙතන එන උත්තරේ පොඩ වෙනස් වුණොත් ඉතින් මේ උත්තරේ වෙනස් වෙනවා තමයි. මේ දුව නම් කියන්නේ මේක අර 340 ගාන 46යි ගාන දැම්මම මොකද වෙන උත්තරේ 288 කියලා තමයි දුව නම් කිය. හරි. දැන් යනවා මෙන්න මේ සූත්‍රෙට. හරි? F naught සමානයි 1/2L වර්ගමූලය ASCII T යට ρ a. කම්බි වල F naught සමානයි 1/2L වර්ගමූලය ASCII දුවේ T යට ρ a. හරි. සංඛ්‍යාත 288 තමට ආපු උත්තරය හරි උත්තරේ මම දන්නේ නැහැ මොකක් හරි එකක් ලියන්න ඕන හින්දා දැන් මම 288 ලිව්වේ. සමාන කරන 1 යට දෙවරක් දිග 0.4යි සෙන්ටිමීටර් 40 කියන්නේ මීටර 0.4යි. T යට ඝනත්වය 7800 පයි විස්කම දෙකේ මැද අරය අරන් වර්ග කරා වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන 10/4න් ගුණ කළා. හරියට චෙක් කරගන්න ආදේශ කිරීම. හරි. දුවගේ උත්තරේ මේ ගෙදර වැට හදපු දුවේගේ උත්තරේ මම මේ කියන්නේ 20.2යිලු පුතාගේ උත්තරේ 24යි. 20.4යි. දුවගේ ආවේ 20. එහෙනම් ඉතින් ලොකු වෙනසක් කියලා නැහැ අන්තිමට බලද්දි. හරි. 20.2ක් නැත්නම් 20.4ක් විතර ආවා කියලා තමයි දෙන්න කියන්නේ ගෙදර වැට හදපු ළමයි දෙන්නේ. ළමයි එහෙනම් මෙතනින් ඔයගොල්ලොත් එක්ක මම නලවල කම්පන ගණන් හදන එක නවත්තන.